ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සම්බන්ධ වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මය සල්පයක් නමුත් ශ්‍රවණය කරනවා කියන්නේ බොහෝ කාලයක් එය හිතසුව පිණිස පවතින ඊටමත් වටිනා කුසල කර්මයක්. බුද්ධ වචනය කියන දේ පුදුමාකාර විදිහට සත්ව సంతානයන් තුළ ශ්‍රද්ධාව උපදවා ගැනීමෙන් සැප ආනිසංස සුඛ විපාක ගෙනවිත් දෙන්නට සමර්ථ ධර්මයක්. ඇතැම් වෙලාවකට ශබ්ද රසය පිළිබඳව උවත් ධර්මයේ තුල ප්‍රසාදය උපදවා ගැනීමෙන් එය බොහෝ කාලයක් ඔහුට හිතසුව පිණිස පවතිනවා. මේ ධර්මයේ තිබෙන ධර්ම ගුණය එමත් නැතිනම් මේ ධර්මයේ තිබෙන ආශ්චර්යජනක ස්වභාවය නිසාමයි. ඔබත් ධර්ම ශ්‍රවණය කරනකොට ඒ නිසා ඊටමත් සදහසිත උපදවාගෙන මේ ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළවන්නේ දුකෙන් මිදෙන මාවතක්, දුකෙන් මිදෙන මාර්ගයක් පිළිබඳව අපට දේශනා කරන්නට. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුකෙන් මිදෙන මාර්ගය පිළිබඳව අපිට පෙන්වා දෙන්නට යෙදුණා. පින්නතුනි අපි කවුරුත් පරක් තෙරක් නොපෙනෙන අනවරාග්‍ර සසර ගමනක සැරිසරන ඇත්තෝ. කර්මයේ නැමැති මේ සැඩපහරට හසු වෙලා මේ අත ගහගෙන යන ඇත්තෝ. විතක මහා අපායන් වලට, പ്രേත ලෝකවලට, තිරිසංගත ලෝකවලට, ඒ වගේම මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මේ ආදී සියලු තැන්වල අපි නොයිපදුන තැනක් නැහැ කියන්නට නැති තරම් අපි භවයේහි ප්‍රතිසන්දි වශයෙන් පත් වෙලා තියෙනවා. නොවිඳපු දුකක් නැහැ කියන්නට තරම් අපි අනන්ත අප්‍රමාණ දුක් විඳලා තියෙනවා. නොවිඳපු සැපක් නැහැ කියන්නට තරම් නිර්වාණය හැර අනිකුත් සෑම තැනකම ප්‍රතිසන්දි වශයෙන් ඉපදිලා තියෙනවා. නමුත් අපිට ඒ ලෝකයේ තුල අපි සංකතව උපදවාගත්ත කිසිම ධර්මයක නිත්‍යතාවයක් දකින්නට නොහැකි බව නිසාම ලෝකයේ තුල එකම සැපතක්වත් එකම දෙයක්වත් අපට අවශිෂ්ටව ඇත්තේ නැහැ. පින්නතුනේ අද දවසේදීත් අපි යම් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ලෝකයේ තුල ඒ බලාපොරොත්තු වෙන දේ ලෝකයේ තුලින් අපට දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ අපි කවුරුත් සැනසille ජීවත් වෙන්න කැමතියි. අපි කවුරුත් හිතේ තියෙන සැනසීමට නිවීමට කැමතියි. හැබැයි මේ සැනසීම නිවීම අපි කාටවත් උරුම කරගන්නට පුළුවන් කමක් ලැබිලා නැහැ. අපි හැමෝටම ලෝකයේ තුල හැමදාම ප්‍රශ්න තියෙනවා. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ප්‍රශ්නයකට උත්තරයක් හොයනවා වගේ. හැමදාම අපි ප්‍රශ්න පත්‍රවලට උත්තර සපයනවා. ඒ කොහොම උත්තර සැපයුවත් පින්නතුනේ මේ ජරා මරණ ආදී මේ ධර්මයට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා එක සමාන විදිහටම. ඒ ජරා මරණ ධර්මයට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනකොට ඒ ධර්මයේ තුලින් නිදහස්ව මිදෙන්නට මාවතක් පිළිබඳව අපි ගවේෂණය කරන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. අපි හැමදාම බලන්නේ භෞතික ලෝකයේ තුලින් දුක නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියන දේ පමණයි. අපේ අවධානය යොමු වන්නේ ඒ කාරණාවට පමණයි. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ ලෝකෙට පෙන්වලා දෙන්නේ අපි මේ දැනට ජීවත් වෙන මට්ටමින් මිදෙන්නේ කොහොමද? එහෙම නැතිනම් මේ අද අපි දකින මට්ටමේ දුක නැති කර ගැනීම කියන දේ වැරදි. එහෙනම් හරි දැක්මක් අපි උපදවගන්නේ කොහොමද? මෙන්න මේ දේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් අපට දේශනා කරන්නේ. පින්නතුනේ ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය පිළිබඳව අපි අවධානය යොමු කළොත් අපිට එහි දකින්නට ලැබෙන සුවිශේෂත්වය තමයි පටිසෝතගාමී බව කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා දකින දැක්මට වඩා සාමාන්‍ය ලෝකයා දකින දර්ශනයට වඩා එහා ගිය දර්ශනයක් අපිට ඒ බුද්ධ වචනය තුල දකින්නට පුළුවන්කම තිබෙනවා. සාමාන්‍ය ලෝකයාගේ දැක්ම තමයි ලෝකයේ තුල සත්පුද්ගල සංඥාවක් පවත්වනකම. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන අම්මා තාත්තා දූ දරුවෝ ගෙවල් දොරවල් මේ වටින නොවටින වස්තු පවතිනවා.
සැප දුක් පැමිණෙන්නේ මේ ලෝකයේ තුල පවත්නා මේ වස්තුන් තුලින්. එතකොට මේ වස්තුන් නැතිවීමෙන් අපිට කැමති වෙන වස්තු නැති වෙනකොට දුක එනවා. එහෙනම් අපි මේ වස්තු රැක ගන්නට ඕනේ අපේ සතුටින් ජීවත් වන්නට නම්. මේ විදිහේ දැක්මක් තුළ තමයි ඉපදුණු දවසේ ඉඳලා මැරෙනකන් අපි කටයුතු කරන්නේ. එතකොට පුංචිම කාලේ ඉඳලත් පින්නතුනේ අපි කවුරුත් අපි බලාපොරොත්තු වෙන සැප තියනවා කියලා හිතෙන කැමැති දේ ලබා ගන්නට උත්සාහවත් වෙනවා. ඒ දේ නොලැබෙනකොට වෙහෙසටපත් වෙනවා, දුකටපත් වෙනවා. පුංචිම දරුවෙක් අරගෙන බලන්නකෝ. පුංචිම දරුවෙක් වුණත් පින්නතුනේ තමන් කැමති දේ කැමති විදිහට නොවෙනකොට මොන තරම් දුකටපත් වෙනවද? මොන තරම් එයා පීඩාවක් විඳිනවද? ඔහුගේ නොසතුට අමනාපය පහළ කරනවද? පුංචි දරුවෙක් අඬන්නේ. ඒ තමන්ගේ හැකියාවේ සීමාවට අනුව ඔහුගේ නොසතුට ප්‍රකාශ කිරීම. ඔහුගේ දුක ප්‍රකාශ කිරීම. එතකොට ලෝකයේ තුල ඔහු හිතන විදිහට දේවල් නොලැබෙනකොට ඔහු දුකටපත් වෙනවා. දැන් ඔබේ වයස පිළිබඳව ඔබ මදකට කල්පනා කරලා බලන්න. ඔබ කොච්චර පරිණත වැඩිහිටි පුද්ගලයෙක්ද? නමුත් වැඩිහිටි පුද්ගලයෙක් වුණත් අර බාලකම, අර බාලයාගේ තිබුණු ලක්ෂණය ඔබ තුල තවමත් ඒ විදිහටම विद्यමානයි. තාමත් ඔබ අකමැති දෙයක් සිද්ධ වෙනකොට ඔබේ හිත රිදෙන්නේ නැද්ද? තාමත් අකමැති දෙයක් සිද්ධ වෙනකොට ඔබට අනන්න දුක හිතෙන්න කරුණු ඇතිවන්නේ නැද්ද? ඇති වෙනවා. පින්නතුනේ එහෙනම් අපේ ඒ බාල භවෙන් තාම මිදිලා නැහැ. අපි තාම ඒ බාල භව තුළ බාල ලක්ෂණය තුළ අපි කවුරුත් තාම රැඳී සිටිනවා. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ මේ බාල ලක්ෂණය ඉක්මවා යන විදිහට. ලෝකයේ තුල ජීවත් වෙන හැමෝම මේ බාල ලක්ෂණයෙන් යුක්තයි. මොකද්ද? බාලයාගේ තියෙන ස්වභාවය. يعني පුංචි අතදරුවෙකුගේ තියෙන ස්වභාවය තමයි දුකේදී දුකටපත් වෙන එක, සැපේදී සැපයෙන් සතුටින් වාසය කරන එක. Taman කැමති සැපවත් භාවයේ නොලැබී යනකොට අත්ගලෙහි අත්ක ගහඬන එක, වැළපෙන එක, දුකටපත් වෙන එක, ඒක සාමාන්‍ය ලෝකේ ස්වභාවය. පින්නතුනේ අපේ මානසික ස්වභාවයත් තාම එහෙමමයි. එහෙනම් ඒක තමයි බාල ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ඒ බාල ලක්ෂණය දුරු කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපිට සිද්ධ වෙනවා මේ බාල ලක්ෂණය දුරු කරගන්නට නම් මේ ධර්ම මාර්ගය තුළ මේ ප්‍රතිපදාව තුළ අපිට අවශ්‍ය ඒ ධර්මඥානය උපදෝගෙන අපේ ජීවිතය තුළ ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නට. පින්නතුනේ අපේ ජීවිතය තුළ අපි බලාපොරොත්තු වන ඒ සැනසීම අපිට නිර්වද්‍ය විදිහට ලබනවා නම් අපි කොහොමද ලබන්නට ඕනේ? අන්න ඒ පිළිබඳව තමයි අපි ධර්මයේ තුලින් විමසා බැලිය යුත්තේ. මොකද ලෝකයේ තුල අද දකින්නට තිබෙන කිසිම ක්‍රමයකින් කවුරුත් නැහැ සැනසීම උරුම කරගත්ත අය. හැමෝම අපේක්ෂා සහිතව බලාපොරොත්තු සහිතව මැරලා යනවා. තව නොකරගත්ත බොහෝ දේවල් තියෙනකොට ජීවත් වෙන්න කැමැත්ත තියෙනකොටම හැමෝම මැරලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ පටිසෝතගාමී දැක්ම පිළිබඳව අපි යම් අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව දැක්කේ? පින්තුනි බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව දැක්කේ තමන්ගේ තුලින් අවබෝධ කරන අවබෝධ ඥානයක් ඇති කර ගැනීම තුල ඇති කරගනු ලබන ලෝකයේ පිළිබඳව අවබෝධයක්. ඒ කියන්නේ මේ ලෝකයක්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් භාග්‍යතුන් වහන්සේ පනවනවා මේ බඹයක් තරම් වූ ශරීරය තුලින් පනවා වදාරමි කියලා. එතකොට ඇයි මේ බඹයක් තරම් වූ ශරීරය තුලින් මේ ලෝකයක්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් පනවා වදාළේ? පින්නතුනේ එහෙම පනවන්නට හේතුව තමයි අපේ ජීවිතය හැම වෙලාවකදීම අපි ගත කරන්නේ මේ පවතින ලෝකය තුල. පවතින ලෝකය තුල කියන එකෙන් අදහස් කළේ ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස විඳිනවා, කයෙන් ස්පර්ශ විඳිනවා, මනසින් අරමුණු විදිහට මේ දේවල් දැනගන්නවා. එතකොට අපි ජීවත් වන්නේ පින්නතුනේ මෙන්න මේ ඉන්ද්‍රියන් හරහා ගන්න ලෝකයේ තුල. ඉන්ද්‍රියන් හරහා ගන්න මේ පුද්ගලානුබද්ධ ලෝකයේ තුල. ඔබේ ලෝකයේ පිළිබඳව ඔබ මදකට සිහිපත් කරලා බලන්නකෝ. ඔබ දැකපු පාට,
ඔබ දැකපු වර්ණ වලින් යුක්ත ලෝකය, ඔබ අහපු ශබ්ද වලින් යුක්ත ලෝකය, ඔබ විඳපු ගඳ සුවඳ රස ස්පර්ශ තිබෙන ලෝකය පිළිබඳව තමයි ඔබ හඳුනන්නේ. ඔබ අහලා තියෙන, ඔබ විඳින, ඔබ මේ විදිහට උපදවගත්ත ලෝකයේ පිළිබඳව ඔබ දන්නේ හැම වෙලාවකදීම මේ දේවල් වලින් යුක්ත ලෝකයක් පිළිබඳව. පිනතුනි, ඇත්තටම මේ ලෝකය පිළිබඳව ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ නම් අපි කල යුත්තේ භෞතිකත්වයේ සොයා යෑමද නැතිනම් තමා කියන තැන සිද්ධ වෙන මේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ගවේෂණය කිරීමද. අන්න ඒක තමයි අපි විමසා බැලිය යුතු වන්නේ. එතකොට අපිට දකින්නට පුළුවන් අපි බලාපොරොත්තු වන ලෝකය, සැපසහගත ලෝකය සම්පූර්ණම මුලාවක් මත පිහිටපු දෙයක් කියලා. ඒ මෝඩකම නැති වුණොත් පින්නතුනි එදාට අපිට මේ වැරදි විදිහට හදාගෙන ජීවත් වෙන ලෝකයෙන් මිදෙන්නට පුළුවන්කම තියෙනවා. එදාට සැනසෙල්ලෙන් නිවීමෙන් ජීවත් වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒක ඇතුලේ ඇති වෙන්න දෙයක් හරි නැති වෙන්න තවත් දෙයක් හරි අපිට ඇත්තේ නැහැ. ද්‍රව්‍ය වස්තු වල පැනවීම මේ තුල ඇත්තේ නැහැ. ඒක සම්පූර්ණම හුදෙක් නිවීම තුලම පවත්නා ධර්මයක් බවට පත් වෙනවා. ඒක අපි තුල වෙදමාන කරගන්නේ කොහොමද? පින්නතුනේ අපිට සිද්ධ වෙනවා මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව, මේ ආයතන ධර්මයන් පිළිබඳව අවබෝධ ඥානයක් අපිට ඇති කරගන්නට. සාමාන්‍ය ස්වභාවය තමයි මේ ඉන්ද්‍රිය හරහා ගන්න අරමුණු තුලින් අපිට අපේ ජීවිතය තුළ මේ පුද්ගල භාවය ඉස්මතු වීම. පුද්ගල භාවය ඉස්මතු වීම. පුද්ගල භාවය ඉස්මතු වෙනවා කියලා කියන්නේ මම දකිනවා, මම අහනවා, මම විඳිනවා කියන පැත්තෙන් මේ තමායයි ගත්ත පුද්ගලයෙක්ගේ ස්වභාවය ඉස්මතු වීමත්, ඒ වගේම තව සත්වයෝ ඉන්නවා, තව පුද්ගලයෝ ඉන්නවා කියලා බාහිර භෞතිකත්වයේ තුල පුද්ගල සංඥා ඇති කර ගැනීමත්. ඒ වගේම ද්‍රව්‍ය වශයෙන් අර ගැනීම තුළ බාහිර වස්තුන් වල වටින නොවටිනකම් පැනවීමත් මේ ආදී ස්වභාව ලක්ෂණයන් පිළිබඳව අපි හඳුනා ගන්නට ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිතේ පවත්නා තණ්හාව තුළ. ඒකට අපි කියනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා. සිතේ පවත්නා තණ්හාව. එතකොට මේ තණ්හාව පින්නතුනේ අපි පවත්වන්නේ නිකන් නෙමෙයි. දුක්ඛ සමුදය වෙන තණ්හාව පවත්වන්නේ නිකන් නෙමෙයි. දුක් වූ ස්කන්ධ ධර්මය මත, දුක් වූ ස්කන්ධ ධර්මතා ටික අනුව තමයි මේ සමුදය කියන දේ, සමුදය සත්‍ය කියන දේ පවත්වන්නේ. මේකට කියනවා චතුරාර්ය සත්‍ය ධර්මයේහි වට්ටය කියලා. ඒ කියන්නේ වෘත්තය. හැම වෙලාවකදීම සසර වට, සසර පැවැත්ම සිද්ධ කරන්නේ දුකත් සමුදයත් කියන මේ ධර්මතා දෙක මත. එතකොට දුකයි කියලා කියන්නේ මේ සංකත දුක්ඛ ලක්ෂණයෙන් හෙබි මේ ස්කන්ධ ධර්මතාවයන්. එතකොට මේ ස්කන්ධ ටික මතම ඇති කරගනු ලබන තණ්හාව, චන්දරාගය තමයි සමුදය බවට පත්වන්නේ. එතකොට හැම වෙලාවකදීම ස්කන්ධ ටිකක් මත ඇති කරගන්න වැරදි දැකීම නිසා අපි තණ්හා කරනවා. තණ්හාව නිසා නැවත දුක් වූ ස්කන්ධ ටිකක් සකස් කරනවා. නැවත දුක් වූ ස්කන්ධ ටිකකට තණ්හා කරනවා. තණ්හාව නිසා නැවත ස්කන්ධ ප්‍රතිලාභය කරනවා. පින්නතුනි මෙන්න මේ විදිහට අපි නැවත නැවතත් කරන්නේ මේ සංසාර වටය සකස් කිරීම. සසර වට, සංසාර ප්‍රවෘත්තිය, සංසාරය මේ මොන විදිහට අපි කතා කළත් අපි කරන්නේ මේ ඉපදෙන එක, මැරෙන එක, නැතිනම් මේ ස්කන්ධයන්ගේ සකස් වීමත්, සකස් කරගත්ත ස්කන්ධ ටිකට නැවත තණ්හා කිරීමත් කියන මේ වටය, මේ පැවැත්ම සකස් කිරීම. එහෙනම් අපිට දුක කෙලවර කරන්නට අවශ්‍ය නම් පින්නතුනේ මෙන්න මේ තැන අපි තේරුම් ගන්නට ඕනේ. මොකද්ද? මේ දුක් වූ ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව අපි කොහොමද නුවණින් දකින්නේ? දුක් වූ ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව අපි කොහොමද නුවණින් සම්මර්ෂණය කරන්නේ? පින්නතුනේ දුක් වූ ස්කන්ධ ටිකේ ස්වභාවය තමයි හැම මොහොතකම හේතු නිසා සකස් වී හේතු නැති වෙනකොට දුක් වූ ස්කන්ධයන්ගේ සිදුවන නිරෝධය. ඒක තමයි මේ ස්කන්ධ ධර්මතාවයන්ගේ සිද්ධවන සාමාන්‍ය ස්වභාවය. එතකොට එසේ අනිත්‍ය ලක්ෂණයන්ගෙන් යුක්ත වූ මේ රූපය පිළිබඳව, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන ස්කන්ධයන් පිළිබඳව අපි පවත්වන්නේ සත්පුද්ගල ආත්ම හැඟීමක්. සත්පුද්ගල ආත්ම හැඟීමක්. එතකොට මේ ස්කන්ධ ධර්මතා ටික දිහා ඔබ හොඳට සම්මර්ෂණය කරන්නට පුරුදු වෙන්න. දැන් ඔබට ඇහැට පේන්නේ වර්ණ රූපයක්.
ඇහැට ඔබට ආත්ම වූ දෙයක් පේන්නේ නැහනේ. ඔබට ඇහැට දකින්න පුළුවන්කම තියෙන්නේ පැහැදිලිව වර්ණ රූපයක්. ඒ කියන්නේ බාහිර වස්තුවක් මතට පතිත වෙලා ඇසට නැවත පතිත වෙන පරාවර්තිත ආලෝකයක්නේ ඔබ දකින්නේ. වර්ණ රූපය කියලා ඔබ දකින්නේ පරාවර්තිත ආලෝකයක්. නැතිනම් වර්ණ නිභා කියලා අපි පාවිච්චි කරනවා. වර්ණ සටහනක්, වර්ණ රූපයක්. ඇහැට ගෝචර කරගන්න පුළුවන්කම තියෙන අන්නේ වර්ණ රූපේ පමණයි. කොයි වෙලාවකවත් ඒ වර්ණ රූපය ඔබේ ඇහැට ඇවිල්ලා කියන්නේ නැහැ මම මේ දරුවව පෙන්වන්න ආවා. එහෙම නැතිනම් මම මේ වටින වස්තුවක් මේ රත්තරන් ටිකක් පෙන්නුවා. මේ මිල මුදල් පෙන්නනවා, මැණික් පෙන්නනවා. මේ විදිහට මේ වර්ණ රූපය ඇවිල්ලා ඔබට යමක් කියන්නේ ප්‍රකාශ කරන්නේ නැහැ. වර්ණ රූපේ ස්වභාවය මොකද්ද? වර්ණ රූපේ තියෙන ස්වභාවය තමයි මේ පාට ටිකේ තියෙන ගතිය තමයි හැම වෙලාවකදීම පෙර නොතිබී ඇස් හමුවට පැමිණීමත් ඉතුරු නැතුව එතනින් පස්සේ ඒක නිරුද්ධ වීමක්. එක්වරක් ඇහැට පැමිණි වර්ණ රූපයක් නැවත වතාවක් පැමිණෙන්නේ නැහැ. එතකොට මේ හිත පැත්තෙන් ඒ වර්ණ රූපයක් ඇහැට පතිත වුණාට පස්සේ එතන හිත යෙදෙනකොට ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාවක් එතන තියෙනවා. ඒ වේදනාවේ ස්වභාවය තමයි මේ විපාක වේදනාව උපේක්ෂා සහගතයි. ඇයි අර ඇහැට ආපු වර්ණ රූපයේ පිළිබඳව විනිශ්චයක් එතන නැහැ. මේ දරුවද අම්මද තාත්තද මේක වටිනවද? එහෙම එකක් ඇත්තේ නැහැ. පින්නතුනේ මේ රූපය පේන මොහොතේදී කිසිම වටිනකමක් කිසිම දන්නකමක් මේ පුද්ගලයෙක්යි ගන්න සංඥාවක් එතන ඇත්තේ නැහැ. පේන්නේ ඔබට අනාත්ම වූ රූපයක් පමණයි. අනාත්මයි කියලා කියන්නේ සත්වයක් නොවන පුද්ගලයෙක් නොවන හුදු වර්ණ මාත්‍රයක් විතරයි ඔබේ ඇහැට පේන්නේ. එතකොට ඔබ විඳින්නේ මොකද්ද? විඳින්නේ ඔබේ ඇහැට ආපු වර්ණ රූපය. වෙන දෙයක් ඔබට විඳින්න පුළුවන් කමක් නැහැ. ඔබ විඳින්නේ ඇහැට ආපු වර්ණ සටහන පමණයි. එතකොට ඒ ආපු වර්ණ සටහන ඔබ ඇහෙන් විඳිනකොට ඒ ආපු වර්ණ රූපය ඔබ ඇහෙන් නැවත නැවත විඳිනකොට ඒ අනුව ගිය සංඥාවන් ඇති වෙනවා. ඒ සංඥාවන් ඔබට විතර්කණය කළ නැතිනම් ඔබට ඒ සංඥාවන් අනුව පවත්තන චේතනාව අනුව ඒක දැනගන්න පුළුවන්කම තියෙනවා. විතර්කණය කිව්වොත් ඇත්තට මේක විතර්කය ඒ සිතේ ඇති වෙන ධර්මයක් නෙමෙයි. චේතනාව තමයි චක්කු විඥාන සිතෙහි පවතින්නේ. ඒකෙන් सिद्ध කරන්නේ අර වේදනා සංඥා ආදී ධර්මය අනුවම පවත්වන දෙයක් මිසක නැතිනම් අනිකුත් චෛතසික ධර්ම සංප්‍රයෝගයේ මිසක විතක්ක ਵਿਚාර පැවැත්වීම නෙමෙයි. ඒ කියන්නේ එන අරමුණ පිළිබඳව හිතන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මේ අම්මද තාත්තද මොනවද කියලාවත් විතර්කණය කරන බවක් එතන නැත්තේ නෑ. වටින නොවටිනකම් විතර්කණය කරන බවක් රූපය ඔබ දකින මොහොතේදී ඇත්තේ නෑ. ඒ මොහොතේ තියෙන පින්නතුනේ හුදු උපේක්ෂාවක් පමණයි. අර වේදනාව උපේක්ෂා සහගත වේදනාවක්. එතකොට ඔබට ඇත්තටම ඇහැට රූපය පේන තැනක ඔබ කවදාවත් කිසිම විදිහකින් ඔබ දැකලා නැහැ. ලස්සනයි හොඳයි කියලා සැපසහගත දේවල් දැකලා නැහැ. රූපේ පේන තැනක ඔබ නරක දේවල් දැකලා නැහැ. ඔබ ගැටෙන්න ඕනේ තරහ දේවල් ලෝකෙ තුල දැකලා නැහැ. ඔබ ඇහැට දැකලා තියෙන්නෙම පින්නතුනේ මොකද්ද? ඇහැට දැකලා තියෙන්නෙම උපේක්ෂා සහගත රූපේ පමණයි. ඒක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන රූපයක්. ඒක මේ කලින් තිබිලා ඊට පස්සේ ආව එහෙම නෙමෙයි. ඒක පෙර නොතිබී හටගත්තා. ඒ වගේ මේ රූපය ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒක තමයි රූපේ ස්වභාවය. එතකොට අන්න ඒ බඳු වූ රූපය ඇස් හමුවට පැමිණුණ තැන හටගත්තේ උපේක්ෂා සහගත වේදනාවක්. හඳුනාගත්තේ පැහැසටහනක් හැඩසටහනක් පමණයි. හිතුවේ දැනගත්තේ ඒ දෙකම අර වේදනා සංඥා මගෙන් ගෙනල්ලා දුන්න දේ පමණයි. එතකොට පින්නතුනේ අපි රූපය කියලා මේ ඇසුරු කරන තැන ස්කන්ධ හතරක් තිබුණා. වේදනා සංඥා සංඛාර විඥාන කියලා. රූපය දකින්නවා කියන මේ චක්කු විඥාන සිතේ ස්කන්ධ හතරයි වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ටික. එතකොට ඒ සඳහා උපයෝගී වෙලා තියෙනවා. ඒ සඳහා භාවිත වෙලා තියෙනවා. නැත්නම් ආරම්මන කෘත්‍ය સિદ્ધ කරමින් රූපේ උපස්තම්භක වෙලා තියෙනවා. එතකොට දැන් ස්කන්ධ පහයි ස්කන්ධ පංචකයක් තියෙනවා. මේ ස්කන්ධ ධර්මතා ටික මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක්.
ඒ ස්කන්ධ ධර්මතා ටික මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක්. එතකොට රූපේහි ස්වභාවය තමයි අනාත්ම ලක්ෂණය. රූපේහි ස්වභාවය තමයි අනිත්‍ය ලක්ෂණය. රූපේහි ස්වභාවය තමයි දුක්ඛ ලක්ෂණය. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධයන්ගේ ස්වභාවයත් එමයයි. එතකොට රූපය පේනවා කියන මොහොතේ දර්ශන කෘත්‍ය સિદ્ધ කරන තැනම ස්කන්ධ ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියා. කැමැත්ත අකමැත්ත කියන බව ගෙනාවේ නෑ. දැන් කනට සද්දය ඇහෙන තැන ඔබ අරගෙන බැලුවොත් ඒත් ඔබට ඇති වෙන්නේ උපේක්ෂා සහගත වේදනාවක්මයි. එතකොට ඇහෙන ලෝකයේ දිහා ඔබ බැලුවොත් එහෙම පින්නතුනේ ඔබට තියෙන්නේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ශබ්ද මාත්‍ර පමණයි. ගඳ සුවඳ රස ඒ විදිහම තමයි. එතකොට අපි දන්නවා කලින් දැකපු දෙයක් අපට නැවත දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි වර්ණ රූපේ නම් ඇහැට පේන්නේ මේ මොහොතේ ආපාතගම වුණ වර්ණ සටහන. ඒ කියන්නේ සමුවට පැමිණි වර්ණ සටහන නම් අපි දකින්නේ නැතිනම් දැනගන්නේ. ඒ වර්ණ සටහන කලින් ආපු එක නෙමෙයි. ඒක මේ මොහොතේ සකස් වූ ඇහැට මේ මොහොතේ පතිත වූ වර්ණ රූපේ. ඒක මීට කලින් තිබිලා එකක් නෙමෙයි. මේ පතිත වෙන වර්ණ රූපය අනාගතයට ඉතුරු වෙන එකකුත් නෙමෙයි. ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්. කනට එන ශබ්ද රූපයේ ස්වභාවයත් එහෙමයි. පෙර නොතිබී හටගන්න එකක් ඉතුරු නැතුව නැති වෙලා යන එකක්. එතකොට මෙන්න මේ ධර්මයන්ගේ ස්වභාවය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැතිවීමක් වන කල අපි කොහොමද පින්නතුනේ එදා ඉඳලා තිබුණ දේවල් ඇසුරු කරන්නේ? දැන් අපි ලෝකය කියලා ඇසුරු කරන්නේ මේ අපි දන්න කාලේ ඉඳලා මේ ලෝකේ තියනවා කියලා හිතන දේවල්නේ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් මේ කියන්නේ ලෝකේ නෑ කියලාද? එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? මේ ගැටෙන්නේ මේ ස්පර්ශ වෙන්නේ මේ අපිට විඳින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මේ මොකද්ද? ඔබට හිතෙන්න පුළුවන් මේ පවතින දේ මොකද්ද කියලා. මේක නෑ කියලාද මේ කියන්නේ කියලා. පින්නතුනේ මේ කියන්නේ මේක නෑ කියලා නෙමෙයි. එහෙනම් මේ තියනවා කියලාද කියන්නේ? නෑ තියනවා කියන එකක් නෙමෙයි. එහෙනම් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියලාද? නෑ ඒ ගැන කතාවක් නෙමෙයි. මේක වැරදි තැනින් ග්‍රහණය කරගන්න එපා. මේ කියන්නේ මේක හටගත්තේ කොහොමද? මේක නැති වුණේ කොහොමද? හටගත්තේ කොහොමද? නැති වුණේ කොහොමද? හටගත්තේ හැම වෙලාවකදීම මෙන්න මේ විදිහටයි. ඇහැට රූපයක් එනවා, ඒ රූපය ඉතුරු නැතුව නැති වෙනවා. කනට ශබ්දයක් එනවා, ඒ ශබ්දය ඉතුරු නැතුව නැති වෙනවා. මෙබඳු වූ හුදු මේ ධර්මතාවයන්ගේ පැවැත්මක් පමණයි. මේ හුදු ධර්මතාවයන්ගේ පැවැත්මක් පමණක් නැතිනම් හටගෙන ඉතුරු නැතුව නැති වෙන මේ ධර්මතාවයන්ගේ මේ සංසිද්ධිය පමණක් ඇති වෙන තැනක අපි ඒ දේවල් ඔක්කොම එකතු කරගෙන අපි සකස් කරගෙන ඉන්නවා සත්වය පුද්ගලය කියන මට්ටමින් හදාගත්ත සංඥා සංකල්පයක්. නැතිනම් සත්ත්ව පුද්ගල සංඥාවන් අපි උපදව ගන්නවා. කවදාවත් අපිට මේ ධර්මතාවයන් පුද්ගලයෙක්යි කියලා ග්‍රහණය කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි මේ ධර්මයන්ගේ ස්වභාවය මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන එක. ඒ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයන් තුල අපි පුද්ගලයෙක් කියලා දෙයක් අපිට ජීවත් වෙනවා කියලා හිතනවා නම් පින්නතුනේ අපි කරන්නේ වැරදි දෙයක්. එහෙනම් අපිට දකින්න පුළුවන් ඔබ අද පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා හිතන තැන ඔබ මදකට විශ්ලේෂණය කරලා බලන්න. ඔබ මදකට විශ්ලේෂණය කරලා බලනකොට ඔබට දකින්න පුළුවන් ඔබ අද පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතන තැනක තියෙන යථාර්ථය තමයි ඔබට ඇහැට ඇස් හමුවට පැමිණි වර්ණ රූපයක් ඉතුරු නැතුව නැති වෙන තැනක මේ ධර්මයන්ගේ රූපේහි Nirodhe නොදන්නාකම නිසා ඔබ ඒ රූපය පුද්ගලයෙක්යි ගත්ත වරදවාගත්ත සංඥාවක් ඇසුරු කරනවා. ඒ වරදවාගත්ත සංඥාව ඇති තාක් ඔබට ඒ රූපයේ සත්වයේක්ක පුද්ගලයෙක්ක කියන හැඟීම පවතිනවා. ඒ වරදවාගත්ත සංඥාව පවතින තාක් ඒ රූපය සත්වයේක්ක පුද්ගලයෙක්ක කියන ඒ අදහස පවතිනවා. එතකොට ඒ සත්වයේක්ක පුද්ගලයෙක්ක කියන අදහසේ පැවැත්මට හේතුුනේ අර රූපේහි යථා ස්වභාවය පිළිබඳව අවබෝධ කරගත්තේ නැතිකම. රූපේහි विद्यमान වන ඒ යථා ලක්ෂණය තේරුම් නොගන්නා කම ඇති තාක් ඔබට සත්ව පුද්ගල භාවය ලෝකයේ තුල විඳින්නට පුළුවන්කම ලැබිලා තියෙනවා.
එහෙනම් පින්නතුනි ඔබ උත්සාහවත් විය යුත්තේ ඔබ කොහොමද මේ සත්පුද්ගල භාවය දුරු කරන්නට උත්සාහවත් වෙන්නේ? කොහොමද මේ සත්පුද්ගල භාවය නැතිව වාසය කරන්නේ කියන එක පිළිබඳව ඔබ විමසා බැලිය යුතුයි. පින්නතුනි අන්න ඒකට තමයි අපිට යථාභූත ඥාන දර්ශනයක් අවශ්‍ය වෙන්නේ. යථාභූත ඥාන දර්ශනයක්. යථාභූත ඥාන දර්ශනයක් කියන්නේ යම්කිසි ආකාරයකින් යථාභූත යම් අයුරකින් विद्यमान වෙනවා නම් එබඳු ආකාරයෙන් ඇති කරගත්ත නුවණක්. එබඳු ආකාරයෙන් ඇති කරගත්ත ප්‍රඥාවක්. ඒ කියන්නේ ඌපරිදි સિદ્ધාන්තයේ පිළිබඳව දන්නා නුවණක්. එතකොට අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තංච අනාගතං පච්චුප්පන්නංච යේ ධම්මේ තත්ත තත්ත විපස්සති කියන විදිහට අතීතය අනුව ශෝක කිරීමක් නැහැ අනාගතය පිළිබඳව බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි යදතීතං පහීනන්තං යමක් අතීත නම් ඒක දුර වෙලා ඉවරයි. අපත්තංච අනාගතං අනාගතය කියන දේ පැමිණිලා නැහැ. පච්චුප්පන්නංච යේ ධම්මේ ප්‍රත්‍යෝත්පන්න නැතිනම් මේ වර්තමානයේ හටගත් යම් ධර්මයක් තිබෙනවා නම් ඒක නුවණින් ඒ මොහොතේ දකිනවා. එතකොට ඒ විදිහට ඒ ධර්මය පිළිබඳව ඔබ නුවණින් දකිනකොට ඔබ නුවණින් ඒ පිළිබඳව සම්මර්ෂණය කරනකොට ඔබට මේ ලෝකයේ තුල අතීතය කියන දේ ඇසුරු වෙන්නේ නැහැ. ඔබට මේ ලෝකයේ තුල අනාගතය කියන දේ ඇසුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වරදවා ගන්න එපා. මේකෙන් කියන්නේ මේ ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා මේ ඊට පස්සේ මේ අම්මව දැක්කොත් අම්මව මතක් වෙන්නේ නැති තත්වයකටපත් වෙලා එහෙම නෙමෙයි. මොකද්ද මේ කියන්නේ? ඔබ වැරදි විදිහට ඇහැට එන රූපය සත්වයේක්ක පුද්ගලයෙක්ක කියලා මෙච්චර කාලයක් ඇසුරු කරපු යම් ලෝකයක් තිබුණා නම් අන්න ඒ වැරදි සහගත ලෝකේ උපදින්නේ නැහැ. ඔබ දන්නවා අනාත්ම රූපයක් ඇහැට එනවා ඒ රූපය පිළිබඳව හටගෙන නිරුද්ධ වෙනවා කියන දැක්ම ඔබ සතුව තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා ඒ රූපය පිළිබඳව මේ පැත්තෙන් අම්මා කියලා දැනගන්නකොට ඔබේ පැත්තෙන් ඉපදුණු ඒ අදහසම ඒ සංඥාවම දැනගත්තා කියන එක පිළිබඳවත් ඔබ දන්නවා. හැබැයි ඔබ දැනගත්ත අම්මා කියන දේ බාහිර රූපයට අයිති කියලා නැවත නැවතත් රූපයට පතිත කරන මෝඩකම විතරයි නැත්තේ. ඒක රූපයට අයිති කියලා පතිත කරන මෝඩකම. අපේ තියෙන වරද මොකද්ද? අපි අද කරන මේ වරද තමයි අපි මෙහි ඇති කරගන්න දේ එළියේ තියනවා කියලා බාහිර ලෝකයට අපි නැවත නැවත නැඹුරු කරන එක. අන්න ඒක තමයි අපි කරන ලොකුම වරද. අන්න ඒ වරද විතරයි නැති වෙලා තියෙන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත ඇති හැටියට නොදන්නාකම කියලා කියන්නේ අර ස්කන්ධ ටික දකින්නේ. ඒ කියන්නේ මේක හදලා තියෙන මේක නිර්මාණය කරන ස්කන්ධ ටික දකින්නේ. ස්කන්ධ ටික දකින්න නැති නිසා අපිට පේන්නේ පවතින දේ විතරයි. සමහර වෙලාවට දැන් උදාහරණයක් අපි කිව්වොත් තාප්පයක් තියෙන ඔබ ඉදිරිපිට ඒ තාප්පේ පුරාවට චිත්‍රයක් ඇඳලා තියෙනවා. තාප්පේ පුරාවට චිත්‍රයක් ඇඳලා තියෙනවා. දැන් මේක ඈත ඉඳලා බලන කෙනෙකුට මේක පේනවා. මේක ඇත්ත යථාර්ථයක් විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි ඒක ඇත්තටම පවතින ලෝකය කියලා හිතාගෙන ඔහු හැමදාම ජීවත් වෙනවා. මේක ළඟට ඇවිල්ලා පරීක්ෂා කරලා මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා දැනගන්නකම් ඔහු හිතන්නේ එහෙම දෙයක් ලෝකයේ තුල विद्यමානයි කියලා. දැන් හරියට මිරිඟුව වගේ. මිරිඟුවේ ස්වභාවය මොකද්ද? ඒ මිරිඟුවේ ස්වභාවයත් ලෝකයේ තුල හැමදාම विद्यමානයි කියලා නොදන්නා කෙනෙක් හිතා ගන්න ස්වභාවයක්. ඒ මිරිඟුවේ ස්වභාවය හැම වෙලාවකදීම ජලය කියලා කෙනෙක් රැවටෙනවා. නොදන්නා කෙනෙක් මිරිඟුවට ජලයයි කියලා රැවටෙනවා. එතකොට හැම වෙලාවකදීම ඒ නොදන්නා නුවණ යෙදෙන්නේ නැති තැනකින් පෙන්වා දෙන්නේ මොන විදිහටද? ඒ විදිහට දැනගන්න එක තමයි හිතේ තියෙන ස්වභාවය. ඒක හරියට මිරිඟුවේහි ජලය යන සංඥාව වගේ. ඒ සංඥාව උපදවන්නේ වැරදි විදිහට අවිද්‍යාවෙන් මොන විදිහටද? ඒ විදිහට තමයි අපිට විඳින්න දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒතකොට ඇත්තටම එතන පැවැත්තුණු උණුසුම් වායු ධාරාව මෙන්න මේ ක්‍රියාවලිය පිළිබඳව අපි දන්නේ නැහැ. යම් වෙලාවක දැක්කොත් දැනගත්තොත් එදාට මිරිඟුවේ රැවටෙන්නේ නැහැ. එතකොට එයාට නැත්තේ මොකද්ද? එයාට කවදාවත් වතුර හම්බෙන්නේ නැහැ. මිරිඟුව තියෙන තැනක වතුර හම්බෙන්නේ නැහැ.
අන්න ඒ වගේ තමයි පින්නතුනේ එයාට කවදාවත් ලෝකෙ තුල ස්කන්ධ ටිකකට අම්මා කියන කම එයාට ඇත්තේ නැහැ. ස්කන්ධ ටිකකට අම්මා කියන එක ඇත්තේ නැහැ. දැන් මිරිඟුවේ වතුර කියන එකට එයා රැවටෙන්නේ නැහැ කියන එකෙන් කියන්නේ නැහැනේ වතුර වගේ පේනවා කියන එක එයා දැනගන්නේ නැහැ කියලා කියන්නේ නැහැනේ. එයාටත් පේන්නේ වතුර වගේ තමයි. එයා ඒක පිළිබඳව සම්පූර්ණ දන්නවා. ඒ විතර සීමාවකින් සීමා වෙලා නැහැ. එයා සීමාන්තිකව එයා දන්නවා. එයාගේ අවබෝධය තියෙනවා. එතන සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා. මිරිඟුව තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද කියන එක එයා දන්නවා. ඒ නිසා එයාට වතුර කියන එක පේන්නේ නැහැ. අර චිත්‍රය ඇඳලා තියෙන මේ විදිහට ගඩොල් වැලි සිමෙන්ති බදාම කියන මේ ටිකක් මත කියලා එයා දැක්කොත් එදාට එහෙම ලෝකයේ තියනවා කියලා දෙයක් එයාට පේන්නේ නැහැ. එයා දන්නවා එතන තියෙන තාප්පයක් සහ චිත්‍රයක් කියලා. එතකොට ඒකෙන් කියන්නේ චිත්‍රේ පේන්නේ වෙනද උන විදිය සම්පූර්ණ වෙනස් වෙලා ගිහිල්ලා කියන එක නෙමෙයි පේනවා. ලෝකෙ වගේ කියන එක එයා දැනගන්න. හැබැයි එතන තියෙන ඇත්ත දන්න නිසා එයා ඒක ඇත්තම කරගෙන ජීවත් වෙන්නේ. ඒ නිසා මිරිඟුව කියන එකේ ඇත්ත දැක්කම මිරිඟුව පස්සේ පන්නන්නේ නැහැ වතුර කියලා හොයාගෙන. ඒ වගේ තමයි මේ රූපයෙන් මිදුනහම රූපේ මිදුන කියලා කියන්නේ රූපයේ තියෙන යථා ස්වභාවය දැනගත්තට පස්සේ ඒ රූපය අම්මා කියලා අරගෙන ඒ රූපේ පැත්තේ තණ්හාවෙන් පන්නගෙන යන්නේ නැහැ. ඒ රූපේ වටිනවා කියලා වටිනාකම අනුව ඒ රූපේ පස්සේ පන්නගෙන යන්නේ නැහැ. නොවටිනකම අනුව ඒ රූපයත් එක්ක ගැටි ගැටි යන්නෙත් නැහැ. එයාට ඒ රූපේ මිදීමක් තියෙනවා. ඇයි යා රූපේ නිරුද්ධ කළා? මොන රූපේද නිරුද්ධ කළේ? අම්මා වුණ රූපයක් එළියේ තියෙනවා කිව්වනම් ඒ රූපේ යාට පේන්නේ නැහැ එදා ඉඳලා ඒ විදිහට. එයාට පේන්නේ හේතු නිසා හටගත්ත රූපය හේතු නැති වෙනකොට නැති වෙනවා. දැන් හැම වෙලාවකදීම කෙනෙක් හිතනවා මොකද්ද මේ කියන හේතු? මොකද්ද මේ කියන හේතු ටික කියලා. පින්නතුනි මේ හේතු තමයි අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර කියන මෙන්න මේ ලක්ෂණ ටික. අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර කියන මේ ලක්ෂණ. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකම. කර්මය කියලා කියන්නේ සංස්කාරය. අවිද්‍යා සංස්කාර ධර්මයන් නිසා තමයි විඥානයක් මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගන්නේ. ඒක අතීත හේතු. එතකොට අවිද්‍යා සංස්කාරයකට විතරක් මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතන තියෙන්න ඕනේ තව දෙයක්. ඒ තමයි කර්ම නිමිත්තට තණ්හා කරනකම. කර්ම නිමිත්තට තණ්හා කරන ගතියක් තියෙන්නට ඕනේ. තණ්හාව නිසායි උපදින්නේ. තණ්හාව හඳුන්වන්නේ කොහොමද? පෝනෝ භවිකා කියලා වචනකින්. පුනර්භවයේ පිණිස පවතිනවා කියලානේ. එතකොට తත්‍ර తත්‍රාభిනන්දනී කියලානේ. එතකොට යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාభిනන්දනී. එතකොට ඒක නන්දි රාග සහගත ස්වභාවයේ తත්‍ර తත්‍රාభిනන්දනී කියලා කියන්නේ ඒ තැන අභිනන්දනය කරනවා. කොච්චර දුක්ඛිත තැනක ජීවත් වුණත් ඔහු කැමති ඒ ස්කන්ධ ටිකේ පැවැත්මට. අපායේ සතර අපායේ මහා නරකයක උත්පත්තිය ලැබලා පිච්චි පිච්චි අනන්ත දුක් විඳත් ඔහු එතන තියෙන ස්කන්ධ ටිකට තණ්හා කරනවා. ඒ තණ්හා කරන්නේ ඔහු මැරෙන්න කැමති නැහැ. මැරෙන්න කැමති නැහැ. එතන තණ්හාව කියන දේ ඔහු පවත්වනවා. ස්කන්ධ ටිකකට යෙදෙන තණ්හාව යෙදෙනවා. තිරසංගත සතෙක් බලන්න අනන්ත දුක් විඳත් ඔහු කැමතිනේ ජීවත් වෙන්න. මනුස්ස ලෝකේ කොච්චර දුක් විඳත් ඔහු කැමතිනේ ජීවත් වෙන්න. එතකොට අපිට පේනවා පින්නතුනි හැම මොහොතකදීම තණ්හාව කියන දේ තමයි සාමාන්‍ය මේ තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් යනකොට මේ සම්බන්ධය ඇති කරන්නේ. ඒකයි තෘෂ්ණාව කියන දේ වඩුවෙක් කියලා කිව්වේ. මේ ගේ හදන වඩුව තමයි තණ්හාව කියලා කියන්නේ. ගේ හදන වඩුව තමයි තණ්හාව කියලා කියන්නේ. තණ්හාව මේ වඩුවට ගේ හදන්න බෑ ප්ලෑන් එකක් නැතුව. සැලැස්මක් නැතුව. ඒ සැලැස්ම තමයි අර සංස්කාරය නැතිනම් කර්ම නිමිත්ත. එතකොට ඒ කර්ම නිමිත්තට අනුව තමයි ඒ ගේ සකස් කරන්නේ. කර්ම නිමිත්ත මොන විදිහටද? තිරිසංගත ලෝකෙට නම් තිරිසංගත ලෝකෙට, සතර අපායට නම් සතර අපායට. මනුස්ස ලෝකේ දුක්ඛිත තැනකට නම් එතනට, දිව්‍ය ලෝකෙට නම් දිව්‍ය ලෝකෙට. මනුස්ස ලෝකේ හොඳ තැනකට නම් හොඳ තැනකට. කර්මයේ යම් විදිහකටද කර්මයට අනුව තමයි ප්‍රතිසන්දිය. නිසා අතීත හේතු පැත්තෙන් අපිට හේතු වෙනවා තුනක්, ධර්ම තුනක්. මොනවාද? අවිද්‍යාව, කර්මය, තණ්හාව. මෙන්න මේ අවිද්‍යාව, තණ්හා, කර්ම කියන මෙන්න මේ ධර්ම තුන අතීත හේතු විදිහට හැම වෙලාවකදීම උපස්තම්භක වෙනවා. නැතිනම් හේතු වෙනවා
වර්තමානයේ තුල මේ නාම රූපය අසුරු කරගෙන විඥාණය සිද්ධ කරන මේ පැවැත්මට. විඥාණය සිද්ධ කරන මේ පැවැත්මට. එතකොට ප්‍රතිසන්දි මොහොතේ ප්‍රතිසන්දි ක්ෂණයේ ප්‍රතිසන්දිය ගන්න මොහොතේ යම්කිසි විදිහකින් ඒ කර්මානුරූපීව මේ නාම රූපය උපදින්නට හේතු වුණා නම් පින්නතුනි ඉපදිලා මැරෙනකම්ම මේ විඥාණය ඒ නාම රූපය ඇසුරු කරගෙන ඊට පස්සේ පවතින්නේ. ඒ ආයු සන්තතිය තීරණය කරන්නේ ඒ සියල්ලම මේ අතීත හේතු ටිකේ තියෙන ස්වභාවය නිසා. එතකොට වර්තමානයේ තුල නැවත නැවත ඔබට ඇහැ හදන කම උපදිනවා නම් උපදින්න හේතුව බවට පත් වෙලා තියෙන්නේ මොකද්ද? මේ විඥානයේ නාම රූපය ඇසුරු කරගෙන පවතින නිසා විඥානයේ නාම රූපය ඇසුරු කරගෙන පවතින්නේ ඇයි? අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකේ. එනිසා ඔබට මේ කර්මක්ෂය වුණොත් ඔබේ මරණය සිද්ධ වෙනවා. ජීවත් වෙන්න තියෙන කර්මය ක්ෂය වෙලා නම් ඔබට ආයුසන්තිතිය ප්‍රතිසන්දි ගන්න මොහොතේදී තීරණය කළා නම් මෙන්න මෙතනිනුයි මේක ඉවර වෙන්නේ කියලා එතනින් අනිවාර්යෙන් මරණයට පත්වන්නට සිද්ධ වෙනවා. ඒක කර්මයේ මත තීරණය වෙන දෙයක්. කර්මය විතරක් නෙමෙයි මරණයට තියෙන එකම හේතුව. නමුත් කර්මයත් එක හේතුවක්. කම්මක්ඛය කියලා කියන්නේ ඒකට. එතකොට මෙන්න මේ අතීත හේතු ටික වගේම වර්තමාන හේතුවක් තියෙනවා. ඒ තමයි ආහාර ප්‍රත්‍ය. වර්තමානයේ ආහාර ප්‍රත්‍ය තමයි යෙදෙන්නේ. එතකොට අර ජනක ප්‍රත්‍යක් විදිහට නැතිනම් මේක උපදවන්නට හේතු වෙනවා මොනවද? අවිද්‍යා කර්ම තණ්හා කියන එක වර්තමානයේ උපස්තම්භක වෙනවා. හැම වෙලාවකදීම ආහාරය කියන දේ. විඥාණයට මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තත් එහි වැඩිමක් පේන්නේ නැහැ. මේ නාම රූපය කියන ධර්මයන්ගේ පැවැත්ම නැත්තම්. එහෙම නැත්තම් දැන් රූපය කියන දේ ඕජා ගතිය නැත්තම් ඕජාමය සාරය නැත්තම් ඒට ආහාර කෘත්‍ය එතන සිද්ධ වෙන්නේ නැත්තම් ඒක බීජ කල්ලේ වැඩිමක් පේන්නේ නැහැ. මෞකුසක ඒ බීජ කලලේ වැඩිමක් ඇත්තේ නැහැ. ඒක ස්ත්‍රියක් විදිහටද පුරුෂයෙක් විදිහටද ඒ කියන වැඩිම පේන්නේ නැහැ. ඒ වැඩිම පේන්නේ නැත්තේ පිනතුනේ ඒක වැඩිම පේන්නේ නැත්තේ එතන එබඳු සිද්ධියක් සිද්ධවන්නේ නැති නිසා. ආහාරයේ පැවැත්ම සිද්ධවන්නේ නැති නිසා. එතකොට අපිට පේනවා ආහාරයේ පැවැත්ම කියන්නේ මවගෙන් ඒ ලැබෙන ඕජාමය සාරය ලැබුණොත් තමයි එතනදී ඒ රූපේ පවතින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට වර්තමානයේ ආහාර ප්‍රත්‍ය උපස්තම්භකයි. එතකොට දැන් වර්තමාන මොහොතේදී ඔබ කනබොන ආහාරයක් තියෙනවා නම් ඒ කනබොන ආහාරය නිසා තමයි මේ රූපේ සකස් වීම සිද්ධ වෙන්නේ. ඉතින් ආහාරය නැති වුණත් මේක නැති වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. එතකොට මේ අවිද්‍යාව ඒ වගේම කර්ම තණ්හා කියන මේ ලක්ෂණ ටික නිසා ඒ වගේම වර්තමාන ආහාරය කියන මෙන්න මේ හේතු ටික නිසායි මේ ඇහැ උපදින්නේ මේ රූපය උපදින්නේ. එතකොට ඇහැ උපදිනවා කියලා කිව්වේ මේ ඇහැ සකස් කරන්නේ ප්‍රසාදේ නැවත නැවත උපද්දන්නේ මේ හේතු ටික නිසා. එතකොට රූපය උපදිනවා කියලා කියන්නේ දැන් එළියේ තියෙන රූපේ මොන අවිද්‍යාවකටද උපදින්නේ? අපි දන්නවනේ මේ රූපය උපදින්න මෙහි යෙදෙන අවිද්‍යාව හේතු වෙන්නේ නැහැ කියන්න. දැන් ඔබ ඉදිරි පිටින් තියෙන ගහක් ගලක් උපදින්න මොකක්ද හේතුන අවිද්‍යාව. කර්මය මොකද්ද? තණ්හාව මොකද්ද? ආහාරය මොකද්ද? පින්නතුනි මෙන්න මේ හේතු ටික තමයි ඔබේ ඇහැ පැත්තේ යෙදිලා ඇහැ පවතින විදිහට චක්කු ප්‍රසාදයේ උපදවපු විදිහට තමයි ඔබට රූපය දකින්නට සිද්ධ වෙන්නේ. මේ දේවල් පිළිබඳව ඔබ ඇස යම් විදිහකටද පැද්දුවේ ඒ උපද්දපු විදිහට තමයි භෞතික පවත්නා රූපය ඔබට ගෝචර කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඔක ඊටමත් සියුම් විදිහට සකස් කරලා උපවත් බව වැඩි නම් ඔබට අර රූපය පිළිබඳව ගෝචර වන ප්‍රමාණය ඊටම වැඩි. ඔක ඔබට වර්ණ පේන්නේ නැති විදිහට සාමාන්‍ය පෙනීමක් නම් ඔබට සකස් කරලා තියෙන්නේ ඔබට වර්ණ පේන්නේ නැහැ. එතකොට උපවත් බව අඩුව නම් ඔබේ ඒ රූපයේ ප්‍රසාද රූප උපදවන්නේ ඔබට ඒක පේන්නේ අඩුවෙන්. එතකොට දැන් ඔබට අද පේන පෙනීමක් තියෙනවා නම් ඒ පේන වර්ණ සටහනනේ රූපය කියලා අපි කියන්නේ. එතකොට අන්න ඒ රූපය උපදවන්නේ මේ ප්‍රසාදයේහි ස්වභාවයත් උපයෝග කර. ඒ නිසා තමයි ඇහැ උපදවන්න තියෙන හේතු ටිකම රූපය උපදවන්නට තියෙන හේතුවයි කියලා කියන්නේ. ඇහැ උපදවන්නට හේතුන රූප ටිකම රූපය උපදවන්නටත් හේතුයි. නිසා ඇහැ උපදුවේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා නම් රූපය උපදවන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා. මොකද මේවා හැම වෙලාවකදීම සමානයි. ඇස යම් විදිහකටද හදාගත්තේ ඒ විදිහේ රූප විතරයි ඔබට දකින්න පුළුවන්කම තියෙන. ඔබට බෑ ওই විදිහට වෙනත් රූප දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබට පේන්නේ නෑනේ චතුර්මානික රූප හරිය. එහෙම නැතිනම් ඔබට එතනින් එහාට ගිහිල්ලා
මේ ආකාශයේ තියෙන සියුම් රූප හෝ ඔබට දැන් දැర్శණය වෙන්නේ නැහැ. ඇයි ඔබ ඒ බඳු මට්ටමේ රූපයක් තමයි ඔබ මේ ප්‍රසාද රූපයක් තමයි උපදවන්නේ. උපදවපු විදිහට තමයි පේන්නේ. හැබැයි ඔබේ ප්‍රසාදේ වෙනස් කරගත්තොත් ඔබට පේන දේ වෙනස් වෙනවා. ඒ නිසා මේ හේතු කියලා කියන්නේ හැම වෙලාවකදීම මේ ධර්මයට මේ විදිහේ පෙනීමක් හදලා දෙන්න උපස්තම්භක වෙන දේ. එතකොට මේ හේතු වෙනස් වෙනකොට මේ ඵලය වෙනස් වෙනවා. හැම වෙලාවකදීම මේ හේතු ධර්මතා ටික දැක්වීමෙන් කරන්නේ මොකද්ද? හේතු ධර්මතා ටික දැක්වීමෙන් කරන්න පින්නතුනි මෙහි තිබෙන අනාත්ම ලක්ෂණය පෙන්වා දෙන එක. අනාත්ම ලක්ෂණය පෙන්වා දෙන එක. දැන් යමක් හේතු නිසා නම් සකස් වුනේ හේතු නිසා සකස් වෙන දේ කොයි වෙලාවකවත් පුද්ගලයෙක්ගේ වෙන්න පුළුවන් කමක් නැහැ. හේතු නිසා සකස් වෙන දේ අවිද්‍යාව පුද්ගලයෙක් නෙමෙයි. අවිද්‍යාව කෙනෙකුගේ නෙමෙයි. තණ්හාව කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. තණ්හාව කියන එක පුද්ගලයෙකුගේ නෙමෙයි. කර්මය කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. ඒක පුද්ගලයෙකුගේ නෙමෙයි. එතකොට මේ හේතු ටික කොයි වෙලාවකවත් පුද්ගලයෙක් හෝ පුද්ගලයෙකුගේ කියන සංග්‍රහයට යන්නේ නැහැ. එහෙනම් මේ යමක් හේතු නිසා නම් හටගන්නේ අන්න ඒ හේතු නිසා සකස් වෙන බව නිසාම ඒ ධර්මය අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ සත්ව පුද්ගල භාවයක් එතන පනවන්න පුළුවන් කමක් නැහැ කියන එක. සත්ව පුද්ගල භාවයක් එතන පනවන්නට පුළුවන් කමක් නැහැ. යම් තැනක සත්ව පුද්ගල භාවයේ පැනවීමක් නැත්තම් ඒ ධර්මයට අපි කියනවා ශුන්‍යයි කියලා. ශුන්‍යෝ අත්තේනවා අත්තනීයනවා. ශුන්‍යයි ආත්ම භාව වශයෙන් ගන්න එකෙන්. ආත්මයකට අයිති දෙයක් විදිහට ගන්න එකෙන් ශුන්‍යයි. ඇයි මේක හේතු නිසා සකස් වෙච්ච ධර්මයක්. ඒක හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. පින්නතුනි මෙන්න මේ ලක්ෂණය මෙන්න මේ ස්වභාවය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අවිද්‍යාවේ ස්වභාවය නිසා හැම වෙලාවකදීම අපිට පෙන්වා දෙන්නේ නැත්තේ මේක. අවිද්‍යාවේ ස්වභාවය නිසා අපිට පෙන්වා දෙන්නේ නැත්තේ මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය කියන එක පෙන්වා දෙන්නේ නැහැ. අන්නේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය කියන එක පෙන්වා දෙන්නේ නැතිකම නිසාම පින්නතුනේ අපි පුද්ගලයෙක්ක සත්වයෙක්ක කියලා මේ ධර්මයේ මත රැවටෙනවා. සත්වයෙක්ක පුද්ගලයෙක්ක කියලා මේ ධර්මයේ මත රැවටෙනවා. එතකොට මේ ස්කන්ධ ටික මේ හේතු නිසා සකස් වූ දෙයක් කියන පෙන්වා දීම අපිට කරන්නට පුළුවන් නම් මේ ස්කන්ධ ධර්මතා ටික සත්වයක් නොවන පුද්ගලයෙක් නොවන ධර්මතා ටිකක් කියන එක පෙන්වා දෙන්න පුළුවන් නම් අපිට අන්න එතකොට මේ තුල හදාගත්ත සත්ව පුද්ගල භාවයේ බොරුවක් කියන එක එතනම අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නුවණ ඒ ඥාන දර්ශනය තමයි උපදවගත යුතු දේ. එතකොට ඒ සඳහා අපි මේ සම්මර්ෂණය සිද්ධ කළ යුතුයි. ඒ කියන්නේ මේ ස්කන්ධයන් පිළිබඳව තේරුම් ගන්නකම. හරියට අර මිරිඟුව කියන තැන සිද්ධ වෙන ධර්මතාවය පිළිබඳව අපි දැනගන්නවා කියන එක. ඒ ධර්මතාවය පිළිබඳව අපි දැනගන්නකොට එතන ආත්ම සංකල්පනාවක් ආත්ම සංඥාවක් මොනම විදිහකටවත් උපදින්න ඉඩ කඩක් ඇත්තේ නැහැ. ඒ ආත්ම සංකල්පනාවක් ආත්ම සංඥාවක් උපදින්නට ඉඩ කඩක් නැති වෙනකොට පින්නතුනි ඒකම තමයි රූපයෙන් මිදීමට හේතු වෙන්නේ. රූපයෙන් මිදෙන්නට හේතු වෙන්නේ. ඒ අනිත්‍යතාවයේ දැකීමම තමයි රූපයෙන් මිදෙන්නට හේතුවක් බවට පත්වන්නේ. එතකොට යම් කිසි විදිහකින් එයා හිතාගෙන හිටියානම් මේ රූපය තුළ ආත්ම සංඥාවක් ආත්ම සංකල්පනාවක් ඒ ආත්ම සංකල්පනාව බිඳ වැටෙනවා රූපේහි අනිත්‍යතාවයේ දැකීම තුළ රූපේහි තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කිරීම තුළ. එතකොට එයාට නිත්‍ය සංකල්පනාවක් තිබුණා නම් මේ හේතු ටික පෙන්වා දෙනකොට එයාට මේ නිත්‍ය සංකල්පනාව දුරු වෙනවා. එයා දන්නවා මේක මේ හේතු නිසා සකස් වුණා නම් හේතු නැති වෙනකොට මේ ධර්මය නැති වෙන්නට ඕනේ. එතකොට මේක පුද්ගලයෙක් විය නොහැකි කියන ඒ අවබෝධ ඥානය ඔහුට ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි අද දවසේදී ලෝකය කියලා විඳින සෑම තැනකම තියෙන යථාර්ථය මේක තමයි. ඔබ නිකන් මොහොතකට ඇස් පියාගෙන කල්පනා කරන්නකෝ ඔබ දන්න ලෝකය ගැන. ඔබ දන්න ලෝකයේ තුල ඔබට එක වර්ගීකරණයක් ලැබෙයි. එක ස්වභාවයක් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ තමයි රූප කියන එක. රූප කියන එක. මොනවාද? ඇහැට පෙනුනනම් වර්ණ රූප මාත්‍රයක් විතරයි. සතර මහා ධාතු ඇසුරු කරගත්ත වර්ණ රූපයක් විතරයි. ඒක ඉස්සෙල්ලා ප්‍රකට කරගන්න.
වර්ණ රූපය කියන එක ඉස්සෙල්ලා ප්‍රකට කරගන්න. ඒ වගේම කනට ඇහුණා නම් ශබ්ද රූපය කියන එක ප්‍රකට කරගන්න. ඔබට කරන්නට දෙයක් හැටියට කතා කරනවා නම් මේ කියන කාරණාව ඔබට සිතින් ස්පර්ශ කරන්නට අවශ්‍ය නම් ඔබ ඉස්සෙල්ලම කළ යුතු දේ තමයි ඔබට අද හම්බෙන නානත්ව ලෝකයෙන් ගැලවෙන්නට ඕනේ. එනිසා ඉස්සෙල්ලම ඔබ කළ යුතු දේ තමයි ඔබට මේ ලෝකයේ තුල හම්බෙන මේ නානත්ව සංඥාවෙන් ගැලවී යෑම සඳහා ඔබ විසින් උපදවා ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි රූපය කියන දේ පිළිබඳව ඉස්සෙල්ලා අවබෝධ කරගන්න. රූපය කියන දේ. රූපය කියන දේ පිළිබඳව අවබෝධ කරගන්නකොට ඔබට පේනවා සතර මහා ධාතු සහ උපාදාය රූපයයි කියන රූපේ ස්වභාවය. එක ලක්ෂණයකින් එක විදිහකට රූපය කියන දේ ඔබට ගෝචර වෙන්නේ. ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක ඇතුලේ රූපස්කන්ධය කියන එක දකිනකොට රූපය අම්මා නෙමෙයි, රූපය තාත්තා නෙමෙයි, රූපය දුව පුතා නෙමෙයි, රූපය රත්තරන් මිල මුදල් නෙමෙයි, රූපය ගෙවල් දොරවල් දන්න හඳුනන අය මිනිස්සු සත්තු ගෙවල් ගස් මේවා නෙමෙයි. රූපය කියන එක මොකද්ද? ඇහැට පැමිණුණු වර්ණ රූපයක්. ඔබ ඒක ගෝචර කරගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් වර්ණ රූපයේ තියෙන හට ගැනීම සහ වැයවීම කියන දේ ක්‍රමක්‍රමයෙන් නුවණින් දකින්න පුළුවන්. රූපයේ තියෙන හට ගැනීම සහ වැයවීම කියන දේ ඊට පස්සේ ක්‍රමානුකූලව ඔබට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට රූපය හටගන්නේ මෙන්න මේ විදිහටයි, රූපය වැය වෙන්නේ මෙන්න මේ විදිහටයි කියන එක පිළිබඳව ඔබ තේරුම් ගන්නකොට එතකොට ඒ තමයි රූපය පිරිසිදු දැකීම කියලා කියන්නේ. එතකොට ඒක දකින්නකොටම ඔබට දකින්න පුළුවන්කම තියෙනවා එහෙනම් නාම ධර්මතා ටිකෙන් වෙන්නේ මොකද්ද කියන එක. නිවැරදිව ඒක පිරිසිදු දකින්න තරමටම නාම ධර්මතා ටිකත් ඔබට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ වේදනාව පිළිබඳව අපි අරගෙන බැලුවොත් වේදනාව ගැනත් ඒ විදිහ ඉස්සෙල්ලා වේදනාව කියන දේ හඳුනා ගන්නට ඕනේ. සංඥාව, සංඛාර, විඥාන ඒත් එහෙම විදිහමයි. එතකොට ලෝකයේහි ඔබ රූපේ කියන දේ හඳුනා ගන්නකොට රූපේ පිළිබඳව ඔබට මානසිකාරයේ පවත්වන්න පුළුවන් වෙනකොට ඊටමත් බලවත් විපස්සනාවක්, ඊටමත් බලවත් මට්ටමක්. ඇයි? සත්පුද්ගල ආත්ම සංඥාවන් විදිහට ඔබට පැවතිච්ච ඒ ධර්මයන් පිළිබඳව ඔබට දැන් පේන්නේ නැහැ. ඔබට පේන්නේ ඇස් හමුවට පැවෙනෙන වර්ණ රූපයක් විතරයි. ඊට පස්සේ ඔබ ඒක අනිත්‍ය වශයෙන් දකින්න, ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවය අනුව ඔබට දැන් මානසිකාරයේ පවත්වන්න පුළුවන්. අද ඔබ අනිත්‍ය වශයෙන් බලන්න ගියොත් ඔබට හම්බෙන්නේ නානත්වගත රූප. අම්මා තාත්තා ගෙවල් දොරවල් මේ විදිහට නානත්වගත රූප, නානත්ව සංඥාවන්. එතකොට මේක හරියට මහ මුහුද ඊනවා වගේ කරන්න බැරි දෙයක්. එනිසා මේ ඔක්කොම එක තැනකට ගොනු කරගන්නේ තමයි ඔබ දකින්න ඉස්සෙල්ලා පුරුදු කරන්න පෙන්වා දෙන්න යථාර්ථයක් විදිහට රූපේ. ඉති රූපං බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙමයි. කෙනෙක් මානසිකාරයේ පැවැත්විය යුතු නම් මේ දර්ශනයට අනුව ඔහු බැලිය යුත්තේ කොහොමද? ඉති රූපං. මෙන්න මේකයි රූපය. ඉති රූපස්ස සමුදයෝ මේ විදිහටයි රූපය හටගත්තේ. ඉති රූපස් අත්ංගමෝ මෙන්න මේකයි රූපේ තියෙන අස්තංගමේ. එතකොට ඉති රූපං කියනකොට මෙන්න මෙයයි රූපය කියලා ඔබ රූපේ පිළිබඳව තේරුම් ගන්නට ඕනේ. රූපය කියලා කියන්නේ සත්ව පුද්ගල ආත්ම භාව වශයෙන් ශුන්‍ය වූ ධර්මයක්. ඒ රූපය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක්. එතකොට මේ කියන්නේ වස්තු මොනවත් ලෝකෙ තුල නැහැ කියලා නෙමෙයි. මේක කියන්නේ හැම වෙලාවකදීම රූපේ පේනවා නම් පේන්නේ මේ විදියට හේතු නිසා හටගන්න ස්වභාවයකින්. ඒ රූපේ හේතු නැති වෙනකොට නැති වෙනවා. මේ කියන්නේ ලෝකේ තියනවද ලෝකය නැද්ද ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද කියලා මේ ලෝකය මත පිහිටා කරන කතාවක් නෙමෙයි. ලෝකයේ මත පිහිටලා කරන කතාවක් නෙමෙයි. මේක ලෝකයේ පිළිබඳව භෞතික වස්තු පිළිබඳව කරන විවරණයක් නෙමෙයි. මේක පින්නතුනි ලෝකය කියන දේ අපිට හම්බෙන්නේ කොහොමද කියන ධර්මයේ පිළිබඳව අපි කරන විවරණයක්. එතකොට අපිට හම්බෙන්නේ මේ හේතු නිසා සකස් වන මේ ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දේ. එතකොට අපිට නැති වෙන්නේ මොකද්ද? අපිට නැති වෙන්නේ ලෝකය. ඇයි ලෝකේ නැති වෙනවා කියලා කියන්නේ? මෙච්චර කල් අපි හිතාගෙන හිටියනම් මේ දැකපු ලෝකේ තියනවා කියලා. ඒ තියනවා කියන බවෙන් මිදිලා. කෙනෙක් හිතාගෙන හිටියනම් මේ ලෝකේ නෑ ඇත්තටම කියලා. ඒ නැති බවෙනුත් ඔහු මිදිලා. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියනනම් එබඳු දෙයක්වත් යුතු නෙවෙයි කියලා එයා ඒකිනුත් මිදිලා. එයා දන්නවා මේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන මේ ධර්මතාවය පිළිබඳව. එතකොට මේ කාරණාව පිළිබඳව අවබෝධ කර ගැනීමෙන් මේ කාරණාව පිළිබඳව ඔහු ප්‍රඥාව නුවණ හැසිරවීමෙන් ඔහුට පුළුවන්කම තියනවා ශුන්‍යතාවයේ උපදවාගෙන වාසය කරන්නට.
ශුන්‍යතාවයේ උපදෝගෙන වාසය කරන්නට. එතකොට අපි මෙන්න මේ ශුන්‍යතාවයේ උපදෝගෙන වාසය කරනවා කියන තැනට අපේ මනසපත් කරගන්නට තමයි ඔබට ඉස්සෙල්ලාම කිව්වේ ඉති රූපං කියන එක දකින්න කියලා. මේ තමයි රූපය කියන්නේ කියන එක දකින්න. එතකොට ඉති රූපං කියන එක පිළිබඳව ඔබ හඳුනාගත්තාම ඉති රූපස්ස සමුදයෝ මේ තමයි රූපේ තියෙන හට ගැනීම කියලා ඔබට ඊට පස්සේ පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා රූපේ හට ගන්න තියෙන හේතු ටික. හැබැයි ඒ අම්මා උපදින්න තියෙන තාත්තා උපදින්න තියෙන දරුවා උපදින්න තියෙන හොඳ නරක වස්තු උපදින්න තියෙන හේතු නෙමෙයි රූපය කියන ධර්මය උපදින්න තියෙන හේතු. අපි සම්මර්ෂණය කළ යුත්තේ යන්නේ පිළිබඳව. අපි සම්මර්ෂණය කළ යුත්තේ නුවණ පැවැත්විය යුත්තේ පිළිබඳව. එතකොට අපි රූපේ පිළිබඳව තේරුම් ගැනීමේදී අපිට හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන දේ තමයි ඔන්න ඔය අනිත්‍යානුදර්ශනය උපදව ගන්න. රූපය අනිත්‍යයි. රූපය අනිත්‍යයි. රූපය අනිත්‍යයි කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. මේ අපි අද රූපය කියන දේ තුල උපදවගෙන තියෙන අවිද්‍යමාන ධර්ම නෙමෙයි. අවිද්‍යමාන ධර්ම කියලා කියන්නේ දැන් අම්මා තාත්තා පුද්ගලයෝ ආදී වශයෙන් අපි උපදව ගන්න දේවල් වලට කියන අවිද්‍යමානයි. ඒවා විමසලා බලන්න ගියොත් එහෙම විද්‍යමාන වෙන්නේ නැහැ. ඔබට තේරෙන හැටියට මානසිකාරය කරලා බැලුවොත් මේ දෙතිස් කුණප කොටාසේම අරගෙන එක එක කොටසක් අරගෙන බැලුවොත් මේ කොයි කොටසද අම්මා කියලා ඔබට ඒකකවත් අම්මා දකින්න බෑ. දරුවා දකින්න බෑ. වටිනකමක් දකින්න බෑ. එතකොට මේ ලෝකයේ යථාර්ථය තමයි මේ ස්වභාවය. එතකොට මේ අවිද්‍යමාන දේවල් තුල තමයි අපි සංකල්පමය ලෝකයේ තුල තමයි ජීවත් වෙන්නේ. හරියට හීන පාට කරගෙන ජීවත් වෙනවා වගේ. ඒක අවිද්‍යමානයි. එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. පිනතුනේ අපි හැමෝම මේ වුණාට ජීවත් වෙන්නේ අන්න ඒ නොවන ලෝකයේ තුල තමයි. ඒක තමයි අපි ඇත්ත කරගෙන ජීවත් වෙන්නේ. ඒ හීන ලෝකේ අපිට හැමදාම යථාර්ථයේ බවට පත් වෙලා තියෙනවා. එනිසා අපි මිදෙන්නට ඕනේ ඒ යථාර්ථයේ බවට පත් කරගත්ත හීන ලෝකෙන්. මේ හීනෙන් නැගිටින්නට ඕනේ. ඒ හීනෙන් නැගිටින්නට නම් ඔබ ඉස්සෙල්ලාම මේ අවිද්‍යාව නැමැති නිින්ද නැති කරන්න ඕනේ. එතකොට අපිට පේන්නේ මේ ස්කන්ධාදී මේ ධර්මතා ටික පිළිබඳව රූපේ කියන එක දැක්කට පස්සේ අපිට පුළුවන් ඒක හටගත්තේ මෙහෙමයි ඒකේ වැයවීම මෙහෙමයි කියන එක තේරුම් ගන්න. ඒ තමයි රූපේ අස්තංගමේ සාක්ෂාත් කිරීම. එතකොට අපිට අය කවදාවත් රූපේ හටගන්නේ නෑ. රූපේ නිරුද්ධයි. රූපේ නිරුද්ධයි. මේ වරදවා ගන්න එපා මේ වචනත් එක්ක රූපේ නිරුද්ධයි කියලා කිව්වේ මේ ඇහැට රූප පේන්නේ නැහැ කියන එක නෙමෙයි. රූපේ නිරෝධය සාක්ෂාත් කළා. නැසගේ ඇහැට රූප ගැටෙනවා, රූප පේනවා. රූප පේනකොට මෙහි පවත්වන සංඥා සංකල්පයන් බාහිර රූපේ පැත්තේ නැවත තියනවා කියලා එහෙට පතිත කරන්නේ නැහැ. රූපේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් හැටියට එහි නිරෝධය සාක්ෂාත් කළා. නාම ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් කළා. ඒ නිසා මේ දෙක එකට ගැට ගහලා මෙහි දැනගන්න අම්ම එළියේ ඉන්නවා කියන එකේ මෝඩකම එතන පවත්වන්නේ නැහැ. ඒ ධර්මයන්ගේ නිරෝධය පිළිබඳව අවබෝධ කරගෙන තියෙන නිසා. නිසා අපි අපේ මනසපත් කරගන්නට ඕනේ. අපි අපේ මනස නුවණ තබන්නට ඕනේ පින්නතුනේ. අන්න ඒ තැනට යන්න. ඒ තැන තමයි අපි ගෝචර කරගත යුත්තේ. ඒ තැන තමයි අපි වැඩි යුත්තේ. එහෙනම් ඔබට අද කරන්න දෙයක් ගැන කතා කරනවා නම් ඔබ පළමුව කළ යුත්තේ ඉති රූපං. මෙන්න මේකයි රූපය කියන තැන ඉස්සෙල්ලා ඔබේ මනසට පිහිටවන්න. දැන් ඉති රූපං කියන එක කොහොමද ඔබ මානසිකාරය කරන්නේ? මේ රූපය හඳුනාගන්නේ කොහොමද? ඉස්සෙල්ලාම ඔබට මේ පේන ජීවී ස්වභාවය පිළිබඳව ඔබ හිතන්නකෝ. ඒකනේ අද ලොකුම මට්ටමින් පවතින්නේ. මේ සත්වයක් ඉන්නවා කියලා හිතන දේ. එතකොට ඔබ මේ තමන්ගේ ඇඟේ තියෙන මේ තමන් කරගත්ත මේ රූපයේ ජීවී බව මොකද්ද? කෙස් ටික ගැලවිලා ගියොත්, ලොම් ටික, හම මේ කොටස් ටික බෙදලා බැලුවොත් මේ එකකවත් ජීවී බව තියෙනවද කියලා බලන්නකෝ. සියුම් වූ නාම ධර්මතා පිළිබඳව අපිට පස්සේ විමර්ශනය කරන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි රූපේ පිළිබඳව නිවැරදිව බැලුවොත් අපිට පේනවා මේ එකකවත් සත්ව පුද්ගල සංඥාව පවත්වන්න පුළුවන් තැනක් නැහැ කියලා. ඔබ බලන්නකෝ මේ කෙස් ටිකේ බාහිර රූපයක කෙස් ටිකේ මේකේ තියනවාද සත්වයක් කියලා කියන්න පුළුවන්කම? මේ දරුවා මේ තව කෙනෙක් කියලා කියන්න පුළුවන්කම? මේ කෙස් ගහක් කපලා කෙස් ගහ පැත්තකට තිබ්බහම අපි කියන්නේ නැහැනේ දරුවා ඉන්නවා කියලා. මේ එක කොටසක්වත් දරුවා නෙමෙයිනේ, අම්මා තාත්තා නෙමෙයිනේ, සත්වයක් පුද්ගලයෙක් නෙමෙයිනේ. ඒක අනාත්ම ධර්මයක්. මේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. ආහාරය නිසා සකස් වෙච්ච මේකේ ආත්ම කැලි හැදිලා නෑ. මේක අනාත්ම ධර්මයක්. අන්න ඒ අනාත්මතාවයට ඉස්සෙල්ලාම හිත තියන්න.
එහෙනම් ඔබ අද භාවනාවක් විදිහට ඔබේ මානසිකාරය පවත්වනවා නම් ඔබ හොඳට ඉස්සෙල්ලාම මේ සත්පුද්ගල ආත්ම සංඥාව දුරු කරන විදිහට මානසිකාරය පවත්වන්න පුරුදු වෙන එක තමයි පළවෙනි අදියර. මේ ප්‍රායෝගිකව ඔබට දියුණු කළ යුතු වැඩි යුතු දෙයක් ගැන කතා කරනවා නම් ඔබ දියුණු කළ යුත්තේ වැඩි යුත්තේ මෙතන ඉඳලා. ඔබ ඉස්සෙල්ලාම මේ රූපේහි තිබෙන මේ ස්වභාවයේ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න. අනාත්ම ලක්ෂණය ඔබ ප්‍රකට කරගන්නකොට ඔබට පෙනෙයි මේ දෙතිස් කුණප කොටාසේ මේ එකක්වත් සත්වයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි කියන එක ඔබට දකින්න පුළුවන්කම ලැබේ. සත්ව පුද්ගල බව වශයෙන් පණවන්න දෙයක් නැහැ කියන එක. එහෙනම් එතනින් එහාට ගියපු වෙන දේවල් නැහැනේ ඔක ඇතුලේ. මේ කුණප කොටස් ටික පමණයි. වෙන දේවල් නැහැ. එතකොට මේ කුණප කොටස් ටික සත්වයක් පුද්ගලයෙක් නෙමෙයි. මේක තමයි ඔබ පළවෙනියටම දැක්ක යුතු දේ. ඊට පස්සේ දෙවැනි අධීර විදිහට ඔබ දකින්නකො මේ රූපේහි අතින් ඇල්ලුවොත් ස්පර්ශ වෙන ස්වභාවයෙන් තියෙන මේ පටවි ධාතු අධිමත්ත කොටස් ටික. ගලන වැగిරෙන ස්වභාවයෙන් තියෙන ආපෝ ධාතු අධිමත්ත කොටස් ටික. ඒ වගේම මේ අතපය විසිරවන්නට ආශ්වාස ප්‍රශ්වාසයට මේ ආදී සියලු දේවල් වලට මේ අංග චලන ආදීට කුසෙහි පවත්නා ආදී ලෙස පවත්නා මේ වායෝ ධාතු පිළිබඳව ඔබ බලන්නකො. ඊට පස්සේ උණුසුම් ගතිය ආදී තේජෝ ධාතුවට හිත තියන්න. එතකොට ඒට අනුරූප වුණ කොටස් පිළිබඳව ඔබ හිතලා බලන්න. එතකොට ඔබට පෙනෙයි මේ රූපේ තියෙන මේ දෙතිස් කුණප කොටාසේ පිළිබඳ මානසිකාරයේ පවත්වනකොට ඔබට දකින්න පුළුවන් මේ පඨවි ධාතුවට අයිති කොටස් ටික ආපෝ ධාතුවට තේජෝ ධාතුවට වායෝ ධාතුවට අයිති කොටස් ටිකයි කියලා ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ධාතු ස්වභාවයට ඔබට හිත තියන්න පුළුවන්. හිත පවත්වන්න පුළුවන් මේ සතර ධාතුවේ පැවැත්මක් තියෙන. සතර ධාතුව ඇතුලේ ඔබට සත්වයක් පුද්ගලයෙක් කියලා දෙයක් දකින්න පුළුවන්කම නැහැ. ඊට පස්සේ මේ ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවා නම් මේ කෙස්වල තද ගතිය තියෙනවා නම් බාහිර රූපයක තද ගතිය තියෙනවා නම් මේ තද ගතියම තමයි. ඒ තද ගතිය අතර දෙකක් ඇත්තේ නැහැ. මේකේ ආත්ම තද ගතියක් වෙලා එළියේ තියෙන තද ගතිය අනාත්ම තද ගතියක් කියලා එකක් ඇත්තේ නැහැ. තද ගතියමයි. ආපෝ තේජෝ වායෝ ධාතු වල ස්වභාවය ඒ අනාත්ම ලක්ෂණයමයි. ඒ බාහිරත් ආධ්‍යාත්මිකවත්. එතකොට යාච මේ අධ්‍යාත්මිකාච පටවි ධාතු බාහිරාච පටවි ධාතු රේවේස. යම් ආධ්‍යාත්මික සහ බාහිර පටවි ධාතුවක් තියෙනවා නම් මේ පටවි ධාතුව සමානයි. මෙන්න මේ දැක්ම දකින්න. මේ දැක්ම දකිනකොට ඔබට සත්වයේක්ක පුද්ගලයෙක්ක කියලා එතන තියෙන වැරදි දැකීම ඊළඟට දුරු කරගන්න පුළුවන්. ධාතුව දකිනවා වගේම ඊට පස්සේ ඔබ හිත තියන්න පුරුදු වෙන්නේ ස්කන්ධ ධර්මයන් විදියට. එතකොට ඔබට දකින්න පුළුවන් මේකයි රූපය කියන්නේ කියලා අර අපි කතා කරපු තැනට ක්‍රමානුකූලව හිත තියාගන්න පුළුවන්. අපිට ඇහැට පේන්නේ මොනවද? මේ සතර මහා ධාතුව ඇසුරු කරගත්ත වර්ණ රූපේ. එතකොට අර කෙස්ලොම් ආදී නානත්වයත් අයින් වෙලා අපිට පේනවා එකම වර්ණ සටහන. එතකොට මේ වර්ණ සටහන කියන දේ හට ගන්න බව නිරෝධය ඊට පස්සේ අපිට බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට අනුපූර්ව විදිහට ඔබේ මනස අද මේ ඉන්න තැන ඉඳලා පටන් ගන්න. එතකොට ඔබට පුළුවන් බොහොම වේගෙන් මේ ආත්ම සංඥාවන් ගෙවාගෙන ඉක්මනට ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදීත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ඔබ සිද්ධ කරගත්තා. මේ වෙලාවේදී අපි මේ දේශනාව අවසන් කරනවා. ඉතින් ඔබ මානසිකාරයේ පැවැත්විය යුතු විදිය ගැනයි අපි අවසාන වශයෙන් සඳහන් කළේ. ඊට අනුරූපව ඔබ මේ ධර්මය අවබෝධ කරගන්නට අප්‍රමාදී උත්සාහවත් වන්නට කියලා බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කළ යෝනිසෝ මනසිකාරයේ පවත්තලා සිද්ධ කරපු මේ සියලු කුසලයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේට දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසලයන් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු සම්‍යක් දෘෂ්ටික දේවගණ සමූහයන් මේ ස්ථාන අධිග්‍රහිෂ්ඨකාරක ආදී සියලු දෙවියන් මේ පින් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න. පින්වත් ඔබ සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම හේතුපනිශ්‍රේ වේවා ධාර්මික සංකල්පනාවන් දිනු කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.